සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. ඔබ සියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා පයිනිය දේවස්ථානයේ ඉරුදින දේව මෙහෙයට. මම හිතනවා ගිය සතිය පුරාටම දෙවියන් වහන්සේ එක්ක ඔබ ඉතාමත් ආශිර්වාදමත් කාලයක් ගත කරා කියලා. ඉතින් අපි මේ කාලය බාර කරන්න යනවා උන්වහන්සේට. මොකද උන්වහන්සේ අපට පවුලක් ලෙස එකට සිට උන්වහන්සේ නමස්කාර කරන්න, උන්වහන්සේගේ බලය අත්විඳින්න උන්වහන්සේ අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් අපි යන්නේ උන්වහන්සේව නමස්කාර කරන්න. මම මේ කාලය බාර කරනවා අපේ සහෝදර ජනතට උන්වහන්සේව අත්විඳින්න අපිට නමස්කාරය තුළින් මඟ පෙන්වන්න කියලා.
අපේ වාසය නමස්කාර කරනවා. මම විශ්වාස මම දන්නවා වාසය අපේ ප්‍රේම දෙවියන් වාසය. ඒ සමන සුද්ධ කරන ස්වාමීන් වහන්සේ. දෙවියන් දවස වාසය බාර කරනවා. ඉතින් කාලේ බාර කරනවා. වාසය ආශිර්වාද දෙයක් මම වාසය. වාසය කරුණාව මම වාසය. Jesus වාසය. ඉතින් මම විශ්වාස කරනවා උන්වහන්සේත් එක්ක ඔයාලා හැමෝම බලවත් කාලයක් ගත කරා කියලා. ඒ වගේම තමයි මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබ මෙන්ම අපද උන්වහන්සේ තුළ උන්වහන්සේගේ දිව්‍යමය සුවයේ මේ කාර්යය සිටින නිසා. ඒ වගේම මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබ ගෙදර සිට ඒ හරියාකාරව ඒ නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඔබ අන් අය වෙනුවෙන් යාචනා කරන්න. මේ කාර්යයේදී අපේ යාචනාව ඉතාම වැදගත් උන්වහන්සේව නොදන්නා ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි අපි සූදානම් කරගමු උන්වහන්සේගේ කොටස උන්වහන්සේට දෙන්න. අපි මේ කාර්යයේදී අපේ සහෝදර ජනත ගීතිකාව ගායනා කරන අතරතුරදී ඔබ නිවසේ සිට ඔබේ ඒ දසෙන් කොටස සහ දීමනා සූදානම් කරගන්න. අපි උන්වහන්සේට යාචනා කරන ඔබගේ නාමයේ දීමනා සහ දසෙන් කොටස් පාර කරනවා. හalleluya ස්වාමීනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපට පුදුමාකාර ලෙස සපයා තිබෙන නිසා ස්වාමීනි. පියාණි අපට ඔබ වහන්සේගේ දීමේ හදවත ඔබ වහන්සේ තව තවත් අපේද අපේ පවුල මැදදී ඔබ වහන්සේ තබා තිබෙන නිසා ස්තුති කියනවා ස්වාමීනි. ඔබ වහන්සේට ස්වාමීනි මේ දසෙන් කොටස් දුන්නාවද නොදුන්නාවද දැත් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ දරුවන්ට මහත් ලෙස දී තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මේ කාර්යය නිසා ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේට දුන්නා ඒ තුටුපඳුරුද ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයෙන් බාර කරමින් අපි යාචනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි ඊළඟට යන්නේ උන්වහන්සේගේ බලවත් ඒ වචනයට සවන් දෙන්න. ඉතින් මම මේ කාලේ බාර කරනවා අපේ පාස්ටර් ස්ටැනිස්ට උන්වහන්සේගේ වචනය තුලින් අපිට මඟ පෙන්වන්න. හොඳයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැස්න කාලයේදී ඔබ එහෙම එක්නාම ආදරේ දේව අභිමුඛය තුනේ ඔබව පිළිගන්න කැමැතියි. හොඳයි අද දවසේදී සභාව ඔබගේ නිවසට එව සිටිනවා ඔබව සනසන්නට ඔබව සුව කරන්නට ඔබව ධෛර්ය කරන්නට දේව අභිමුඛය තුනේ ඔබ වෙතට අද සභාවක් වශයෙන් අපි ඔබ වෙතට එනවා. එහෙමනම් දෙවියන් වහන්සේ දවසේදී ඔබ හැම එක්කෙනාටම සුවය ලබා දෙමින් උන්වහන්සේගේ සැනසීම ලබා දෙමින් උන්වහන්සේගේ නිදහස ඔබට අණ කරමින් උන්වහන්සේ ඔබව ආශිර්වාද කරන්න යනවා. මම විශ්වාස කරනවා ඔබ හැම එක්කෙනාම අද දවසේදී දේව අභිමුඛය තුළ එක්සිත් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ නමස්කාර කරමින් දේව අභිමුඛය තුළ ඔබ සිටමින්
අද දේව හඬට උන්වහන්සේගේ හඬට එමකන් දෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. අද දවසේ දේව වචනය තුළට අපි ගමන් කරන්න යනවා. ඔබටත් මටත් මේ පොළොවේ ජීවත් වෙන්නා මේ කාලයේදී අපිට අවශ්‍යතාවල් ගොඩක් මේ පොළොවේ තිබෙනවා. අපිට ජීවත් වෙන්නට යම්කිසි උපකාරයක් මේ පොළොව තුළ අපිට අවශ්‍ය වී තිබෙනවා. දේව දරුවන් හැටියට දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව විශ්වාස කරන්නා වූ දේව දරුවන් හැටියට දේව සේවකයන් හැටියට ඔබටත් මටත් ක්‍රිස්තුස් වහන්සේ තුළ යම්කිසි බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා කියන්නේ උන්වහන්සේ මේ පොළොවේ ඔබවත් මාවත් අත්හැරලා උන්වහන්සේ ගිහිල්ලා නැහැ. දෙවියන් වහන්සේ යම්කිසි බලාපොරොත්තුවක් එහෙම නැත්නම් උන්වහන්සේ පොරොන්දුවක් උන්වහන්සේ ලබා දීලා තිබෙනවා අපගේ ජීවිතය සම්පූර්ණ වෙන පිණිස. එම්නම් ප්‍රේමවන්තනි, මෙන්න මේ කාලය උන්වහන්සේගේ අභිමුඛය තුල සිටින්නේ මේ බැනහුණු කාලය කියන්නේ මේ අමාරු කාලය තුල ඔබත් මාත් ගමන් කරගෙන සිටිනවා. අද කොහෙවත් යන්නට බැරිව අපි නිවසට වෙලා සිටිනා වූ කාලයක් හැටියට මේ කාලේ තිබෙනවා. ඒ නිසා මේක අමාරුයි. හැමදාම එළියට ගිහලා වැඩ කරලා මහන්සි වෙලා ඉන්නව ආයත නිවස තුලින් කොටු වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒක අමාරු දෙයක්. හැබැයි දෙවියන් වහන්සේව මේ කාලය තුල හඳුනාගන්නට, දෙවියන් වහන්සේ වෙතට කිට්ටු වෙන්නට, දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යාඥාවෙන් සිටමින් අපගේ කන්නලව, අපගේ වේදනාව, අපගේ දුක හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ පාදපාමුලේ තබන්නට ඔන්න මේක හොඳම කාලයක් කියලා මම ඔබට කියන්න කැමතියි. එහෙමනම් ප්‍රේමවන්තනි, මේ කාලය තුල ඔබටත් මටත් කලින් කියපු වාගේ ගොඩාක් බලාපොරොත්තු තිබෙනවා. අපිට ලබා ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. සමහර දේවල් මුදල් දීලා ගන්නට පුළුවන්. සමහර දේවල් අපගේ ඉඩම් කඩ විකුණලා ගන්නට පුළුවන්. හැබැයි සමහර දේවල් ඔබගේ මාගේ ජීවිත තුළ මිලදීලා ලබා ගන්නට බැරි දේවල් ගොඩක් තිබෙනවා. අපේ ශ්‍රමය වැෑන් කරලා ලබා ගන්නට බැරි දේවල් ගොඩක් තිබෙනවා ප්‍රේමවන්තනි. එහෙමනම් ඒ දේවල් අපි කොහොමද අපි ලබා ගන්නට යන්නේ? මේ ලෝකේ යේසුස් වහන්සේව දන්නේ නැති මිනිස්සු ඔවුන් තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්නට, සම්පූර්ණ කරගන්නට බොහෝ දේවල් කරගෙන සිටිනවා. හැබැයි දේව දරුවන් වෙනව ඔබටත් මටත් උන්වහන්සේ බොහෝ මාර්ගය උන්වහන්සේ පෙන්වලා ගිහින් තිබෙනවා. බොහෝ සත්‍යතාවය කියන්නේ පොරොන්දු උන්වහන්සේ අපිට ලබා දීලා තිබෙනවා අපගේ ජීවිතය සම්පූර්ණ කරගන්නට. එහෙමනම් ප්‍රේමවන්තනි, මේ කොහොමද අපි ලබා ගන්නේ? අපි කියමු එක යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 වෙනි පදේ අපි කියවලා අපි ඒ තුලින් කුමක්ද ලබා ගන්නට යන්නේ, කොහොමද අපේ ජීවිතය අපි යාඥාව සම්පූර්ණ කරගන්නේ, ලබා ගන්න යන්නේ කියලා අපි දැනගන්න යනවා. උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම් අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව. හරි. මෙතනදී කියනවා අපි දෙවියන් වහන්සේ ළඟ යම් කිසි දෙයක් උන්වහන්සේගේ කැමැත්ත පරිදි අපි ඉල්ලනවා නම් ඒ දෙයට උන්වහන්සේ ඇහුම්කන් දෙනවා කියා ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒකට ඇහුම්කන් දෙනවා කියනක අපිට තියෙන ධෛර්යය කියලා මෙතන ඒ වචනය ප්‍රකාශ කරනවා. සිංහලෙන් කියන අය
උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. right. දෙමළ බයිබලයේ කියනවා ඒක දෙවියන් වහන්සේ අසනවා කියන එක අපිට තියෙන ලොකු ධෛර්යය කියලා. එහෙමනම් ප්‍රේමවන්තයනි අපේ ජීවිත තුළ අපි යම්කිසි දෙයක් කුමන දේවක් වේවා අපේ ජීවිතයට අවශ්‍ය දේ උන්වහන්සේගේ කැමැත්ත පරිදි උන්වහන්සේගේ කැමැත්ත අනුව අපේ ඉල්ලීම තිබෙනවා නම් අපේ යාඥාව තිබෙනවා නම් අපේ බලාපොරොත්තුව තිබෙනවා නම් ඒ දේ ස්වාමීන් වහන්සේ ඒ දේට ඇහුම්කන් දෙන්නව දෙවියන් වහන්සේ කියා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. එහෙමනම් දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල අපි සුදුසු දේ ඒ කියන්නේ දෙවියන් වහන්සේට කැමති දේ අපි ඉල්ලන්නට අවශ්‍යයි. සමහර අවස්ථාවලදී අපිට ගැලපෙන නැති දේවල් අපේ ජීවිතයට අපගේ සේවයට එහෙම නැත්නම් අපගේ ව්‍යාපාරයට අපගේ පෞල් ජීවිතයට අවශ්‍ය නැති දේවල් අපි ඉල්ලන දේවල් කවදාවත් දෙවියන් වහන්සේ ඒ දේට අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමවන්තයනි දෙයක් අපි ඉල්ලන්නට ප්‍රථම දෙයක් අපේ බලාපොරොත්තුව තබාගන්නට ප්‍රථම අපි දැනගන්න ඕනේ මම අසන්න දේවල් මම උන්වහන්සේගේ අභිමුඛය තුල ඉල්ලන දේවල් උන්වහන්සේට කැමැතිද මම මේ කරන්නා වූ දේවල් උන්වහන්සේට කැමැත්තක් තිබෙනවාද ඒ දේ අපි දැනගන්න අවශ්‍යයි ප්‍රේමවන්තයනි. එහෙම නැත්නම් අපේ ජීවිත කාල පුරාම අපි ඒ දේ ගැන හිත දුක් වී මහන්සි වී කනස්සල්ටපත් වෙලා අපගේ ආත්මය අපි දුකටපත් කරගෙන අපි ජීවත් වෙන්න යන්නේ. ඒ නිසා අපගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද? ඒ දේ අපි දැනගන්න අවශ්‍යයි. කුමක්ද කියලා දැනගන්න අවශ්‍යයි. එහෙමනම් උන්වහන්සේට කැමති දෙයක් අපිට තිබෙනවා නම් අපි දැනගන්න ඕනේ අපි ඉල්ලනව දේවල් දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඒකට අනුකම් දෙනව දෙවියන් වහන්සේ කියලා. අපි 15 පදයේ කියමු. අපි ඉක්මනට නවත්තන්න යනවා. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනමු නම් අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනුව. right වචනේ කියනවා 15 පදයේ අපි දෙවියන් වහන්සේ තුළ යම් කිසි දෙයක් අපි අසන මොහොතේදී ඒ දේ දෙවියන් වහන්සේ අනුකම් දෙනවා කියලා අපි දැනගෙන සිටිනවා නම් උන්වහන්සේ තුළ අපි අසපු දේ අපි ඉල්ලපු දේ අපි ලබා ගත්තා කියා අපි දැනගන්න අවශ්‍ය කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඒ කියන්නේ අපි ඉල්ලන්ට කලින් උන්වහන්සේ වචනේ කියන අපි සිතාන්ත කාලෙන් අපි ඉල්ලන්ට කලින් අපේ අවශ්‍යතාව කුමක්ද කියලා දෙවියන් වහන්සේ දැනගෙන සිටිනවා. එහෙමනම් මෙතනදී ඇදහිල්ල ගැන කතා කරනවා. අපි දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේ කැමැත්ත අනුව අපේ ජීවිතේ තිබෙනවා නම් අපි ඉල්ලන්න දේවල් දෙවියන් වහන්සේ අසනවා කියන ඒ ස්ථිරභාවය අපි ඔබගේ මාගේ ජීවිතවල තිබෙනවා නම් ඒ අධිෂ්ඨානය ඔබගේ මාගේ ජීවිතවල තිබෙනවා නම් අපි දැනගන්න අවශ්‍යයි අපේ යාඥාව දෙවියන් වහන්සේ අසා ඉවරයි. ඒ දේ අපි හිතාගෙන ඉන්නව දේ අපි බලාපොරොත්තුෙන් අපි තබාගෙන සිටින දේවල් අපි ලබා ගත්තා කියන එක ඒක ස්ථිරයි කියලා වචනේ කියනවා. එනිසා ප්‍රේමවන්තයනි මේ කාලේදී අපි කුඩු වෙලා අපි හිර වෙලා අපි අමාරුකම් ජීවිතේ අපි ගත කරගෙන සිටින මේ කාලේදී මෙන්න මේ වචනේ තාමත් වැදගත්. අපි ඇදහිල්ලේ දෙවියන් වහන්සේ තුළ හැම දෙයක්ම අපි ලබා ගන්නා වූ කාලය මෙන්න මේ කාලය. මේ කාලයේ කිතුණු ජීවිත තුළ කිතුණු මනුෂ්‍යයන්ගේ සේවකයන්ගේ ජීවිත තුළ ආස්කම් සිදුවෙනා වූ කාලය මෙන්න මේ කාලය. එනිසා ප්‍රේමවන්තයනි ඔබවත් මාවත් නිදහස් කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබවත් මාවත් ආශිර්වාද කරනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
එදා ආස්කම් කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදත් ඔබගේ මාගේ ජීවිත තුළ ආස්කම් කරන්න වහන්සේ බලවන්තයි. ඒ නිසා ප්‍රේමාන්තනි මම කියන්න කැමතියි. ඔබ දෙවියන් වහන්සේ තුළ යම් කිසි දෙයක් ඉල්ලනවා නම් ඒ දේ ඔබ දෙවියන් වහන්සේට කැමැත්ත, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි උන්වහන්සේට ඔබ අසන්නව දේවල් උන්වහන්සේට කැමැතිද කියලා ඔබ ඒක සෝචි කරලා බලන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ යාඥා කරන දේවල් දෙවියන් වහන්සේ මාගේ යාඥාවට පිළිතුරු දෙන්නව දෙවියන් වහන්සේ මාගේ යාඥාව දෙවියන් වහන්සේ අසනවා කියන ඒ අදිෂ්ඨානය තුළින්, ඒ ඇදහිල්ල තුළින්, ඒ ස්ථීරභාව තුළින් ඔබ දෙවියන් වහන්සේ වෙතට ඔබ යාඥා කරනවා නම්, ඔබ ඉල්ලනවා නම් ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඒ දෙයට පිළිතුරු ලබා දෙනවාමයි කියා. ඒ නිසා ප්‍රේමවන්තනි, අද මම ඔබ ධෛර්ය කරන්න කැමතියි. ඔබ දවසේදී යම් කිසි අවශ්‍යතාවයක් තුන ඔබ සිටිනවාද? ඔබ බලාපොරොත්තු තුන සිටිනවාද? ඔබ ශක්තිමත් වෙන්න. ඔබ කරන්නව යාඥාව දෙවියන් වහන්සේ අසන්නව දෙවියන් වහන්සේ. ඔබ ඉල්ලන්නව දේවල් ඔබට ලබා දෙන්නව ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ මාතුල සිටිනවා. ඒ නිසා ධෛර්ය වෙන්න. ඔබ නිර්භීතකමින් දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ ඇතුල් වෙන්න. නිර්භීතකමින් ඔබගේ පාද ඉදිරියට ලබන්න දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරයි. ඔබ සාන්ද්‍රාණම යේසු විටයි. උන්වහන්සේ ඔබ හැම එකටම ආශිර්වාද කරනසේකවා. ආමෙන්. ඉතින් මම විශ්වාස කරනවා උන්වහන්සේ තුළ බලවත් කාලයක් අපි ගත කරා කියලා. ඉතින් අද දවසේදී මේ දේවීය අවසන් කිරීමට යාචනා කරන මේ මම ආරාධනා කරනවා සහෝදර ජනතට. හල්ලුයා. ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා අද දවස නිසා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ යහපත් කාලයක් අපිට දුන්න නිසා ස්තුති කරනවා. ස්වාමීනි, ඒ වගේම මේ සතිය බාර කරන ඔබ වහන්සේට ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නිවෙස් වල රැඳලා ඉන්න හැම කෙනෙක්ටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා කියනවා. ස්වාමීනි, ඔවුන්ගේ උවමනා එපාකම් සියල්ල බාර කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න. ස්වාමීනි, වගේ මේ සතිය තුළ ඔබ වහන්සේ සමග ඉන්න ස්වාමීනි ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.